සිතන්න ඔබට ඔබගේ ව්‍යාපාර හෝ රාජකාරී වගකීම් ඕනෑම ස්ථානයක සිට ඉටු කිරීමට හැකි නම් අසමසම නිදහසක් සමග වෘත්තීය දිවියත් ඔබේ පුද්ගලික නිදහසත් අතර නිසි සමබරතාවයක් අපි ඔබට ලබා දෙන්නෙමු. නායකයෙකු ලෙස ඔබට පැවරී ඇති කාර්යභාරය අතිශය වැදගත්. ඒ නිසායි ඔබ කොතැනක සිටියත් ඔබට අවශ්‍ය පරිදි මූල්‍ය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට අපි වග බලා ගන්නේ. මහජන බැංකුවේ අන්තර්ජාල ව්‍යාපාරික බැංකුකරණ පහසුකම් ඔබගේ වගකීම් ඕනෑම තැනක සිට සපුරන්න. ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. මහජන බැංකුවේ අන්තර්ජාල ව්‍යාපාරික බැංකුකරණ පහසුකම් ඔබගේ වගකීම් ඕනෑම තැනක සිට සපුරන්න. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය වත්සලා දිසානායක ප්‍රකාශය ප්‍රසන්න චන්දන බණ්ඩාර. ඊයේ සිදු සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක්ම හෙලා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ජනපති හා අගමැති ජනතා විරෝධය නොතැකවුවහොත් භයානක තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්. මෙරට අර්බුදය විදෙස් ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්වේ. ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන්නේ ඉන්දියා ජාතික කොංග්‍රසයෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්. උතුරේ මගින්ගේ ප්‍රවාහන ගැටලු අඩු කිරීමට නව කාර්යාල දුම්රිය ගමන්වාර. ඉන්දිය ණය ආධාර යටතේ ලද පොහොර තොගයක් ගොඩබෑම දැන් සිදු කෙරේ. චීනය හා ඇමරිකාව අතර ඊයේ පැවති හමුව දෙරටේ නොගැලපීම් කළමනාකරණයට දරූ ප්‍රයත්නයක් බවට මත. ඕස්ට්‍රේලියාව සමග දෙවැනි ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් ඉතිහාස පොතට වාර්තාවක්. ඊයේ දින සිදු වූ සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක්ම හෙලා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. අරගලේ නිරත වූ පුද්ගලයන් කිහිප දෙනෙකුට, මාධ්‍යවේදීන් පිරිසකට, පොලිස් නිලධාරීන් පිරිසකට හා අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට එල්ල කළ ප්‍රහාරයන් සියල්ල සැලකිල්ලටගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒ බව පෙන්වා දුන්නේ අද පැවති මාධ්‍ය හමුවකදීය. රටේ පවතින අවිනිශ්චිතභාවය සෑම දෙනාම අවබෝධ කරගත යුතුය. රටේ ස්ථාවරත්වයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වෙයි. ජනාධිපතිවරයා එළඹෙන 13 වෙනිදා ඉල්ලා අස්වන බව කතානායකවරයාට දැනුම් දී ඇති බැවින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් විය යුතුව ඇත. පක්ෂ නායකින් ඊයේ ගත් තීරණ ක්‍රියාත්මක වීමද තදබල අවශ්‍යතාවකි. අගමැතිවරයා සිය දුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ගත් තීරණය දැන්විය යුතු වන්නේ ජනාධිපතිවරයාටය. 1993 මැයි 1 වෙනිදා එවකට ජනපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වූ අවස්ථාවේදී වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඩී.බී. විජේතුංග මහතා සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයා ලෙස තෝරාගනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන් අතරින්ම නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ අවස්ථාවද පවතී. එහිදී ප්‍රකාශ වන ඡන්දවලින් 50%කට වැඩි ප්‍රතිශතයක් ලබාගත යුතු වෙයි. සියලු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් ඡන්ද 113ක් හිමි වේ යුතු වෙයි. අගමැතිවරයාට ජනපති ලෙස ක්‍රියා කළ නොහැකි පසුබිමක් පවතී නම් කතානායකවරයාට ජනපති ලෙස తాවකාලිකව මාසක කාලයක් දැරිය හැකි වන බවද මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන සාලිය පීරිස් මහතා ජනාධිපතිවරයෙක් ඉල්ලා අස් වෙනවා නම් තමුන්ගේ අත්සන් සහිත ඉල්ලා අස් වීමේ ලිපිය බාර දිය යුතු වෙනවා කතානායකවරයාට. ඒ අවස්ථාවේදී තමයි ජනාධිපති ධූරය
පුරප්පාඩුවේ ජනාධිපති ධූරයේ පුරප්පාඩු නාම අගමැතිවරයා වැඩ බලන ජනාධිපති හැටියට පත්. අගමැතිවරයාට එසේ කළ නොහැකි නම් කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත්. එහෙම පත් වුණාට පස්සේ මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට බලය තියෙනවා. සුදුසුකම් තියෙන මන්ත්‍රීවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්ව තෝරාගන්න මාසයක් ඇතුළත. ඒ පාර්ලිමේන්තුව තුල පවත්වන ඡන්දකේ. ඒ ජය ගන්න නම් මන්ත්‍රීවරයෙක්ට 150කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි වෙන්න වෙනවා. ඒතර මන්ත්‍රීවරු 225ම ඡන්ද දෙනවා නම් ඡන්ද 113ක් ලබා ගන්න ඕනේ ජනාධිපති ධූරයට පත් වෙන්න. දැන් අපි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලන්නේ මේ නව ජනාධිපතිවරයෙක් පත් කිරීම දක්වා මේ සංක්‍රාන්තිය ඉක්මනට කරන්නයි කියලා අපි ඉල්ලනවා. ජනතාවකින් එල්ලවන විරෝධය අවබෝධ කොට නොගෙන තවදුරටත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජයේ කටයුතු නොකළහොත් රට තුළ ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය විය හැකි බව හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. රජයට තවදුරටත් බලයේ සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැත. ඒ මහතා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි. ශ්‍රී ලංකාවට හැකි සෑම ආකාරයකින්ම සහාය ලබා දෙන්නයි ඉන්දිය ජාතික කොංග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී වාතාවරණය කෙරෙහි ඉන්දිය ජාතික කොංග්‍රසයේ අවධානය යොමුව තිබේ. ඉන්දිය රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබා දෙනු ඇති බවටද ගාන්ධි මහත්මිය විශ්වාසය පළ කරයි. දුම්රිය දහමනේ සාමාන්‍ය පරිදි හෙට සිට සිදු කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ADG සෙනවිරත්න මහතා කියයි. උතුරේ මගින්ගේ ප්‍රවාහන ගැටලු අඩු කිරීම සඳහා කන්කසන්තුරේ සිට මුරුක්කන්ඩි දක්වා කාර්යාල දුම්රියක්ද දහමනයට එක් කෙරේ. ඒ ප්‍රථම දුම්රිය ගමන් වාරයේ සිදු කෙරෙන්නේ හෙටයි. පෙරවරු 6ට සහ පස්වරු 2ට කිල්ලොච්චියෙන් මුරුක්කන්ඩි දක්වා දුම්රිය ගමන් වාර 2ක් සිදු කෙරේ. මුරුක්කන්ඩි සිට කිල්ලොච්චි දක්වාද දුම්රිය ගමන් වාර 2ක් පෙරවරු 8:30ට සහ පස්වරු 4ට සිදු කෙරේ. ඊයේ නන්දෙසින් අරගලයට කොළඹ පැමිණි අතිවිශාල පිරිසකට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් අද දිනේ සිදු කෙරෙනු බවද සෙනවිරත්න මහතා පැවසීය. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හෙට සිට සාමාන්‍ය පරිදි දහවනට එක් කෙරෙන බව එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරන්නේ ඉන්ධන ප්‍රමාණවත් නොලැබීම නිසා පෞද්ගලික බස් රථ දහවනය සීමා කිරීමට සිදුව ඇති බවයි. පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් ඉන්ධන ලැබීමේ අවශ්‍යතාව ලංකා පෞද්ගලික බස් රථ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පෙන්වා දෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මහජන බැංකුවේ අන්තර්ජාල ව්‍යාපාරික බැංකු කරන පහසුකම් ඔබගේ වගකීම් ඕනෑම තැනක සිට සපුරන්න. ඉන්දිය ණය ආධාර යටතේ ලද මෙට්‍රික් ටොන් 44,000ක පොහොර තොගය නිල වශයෙන් මෙරටට බාර දීම අද කොළඹ ඉන්දිය මහ කොමසාරිස් නිල නිවසේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ඇමති මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය. ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ලබා දෙන සමස්ත පොහොර තොගය මෙට්‍රික් ටොන් 65,000කි. අද දින ශ්‍රී ලංකාවට ලබා දුන් පොහොර තොගයේ ගොඩබෑම මෙවන විට සිදු කෙරේ. ඊට දින 10ක් ගත වෙයි. කොමර්ෂල් පොහොර සමාගම එම පොහොර ලොරි රථ 800ක් යොදා ගනිමින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත බෙදා හැරීමට නියමිතයි. ඊට අවශ්‍ය ඉන්ධන ලීටර 1,25,000ක් ලංකා කයිතෙල් නීතිගත සංස්ථාව ලබා දී ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සාමකාමී අරගලයට මුවා වී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බලවේග පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. කඩාකප්පල්කාරී ක්‍රියාවන් වලට කොන්දේසි විරහිතව එරෙහිවන බවද ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. ඊට අදාළ විමර්ශන මෙවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන බවද තල්දුව මහතා කියයි. මෙම ගිනි තැබීම නිසා කරවගත්වාගේ නිවසට විශාල වශයෙන් අලාභ වෙලා තියෙනවා. ඒ වගේම නිවසේ තිබූ යම් මාණ්ඩ සොරාගේ ගුණගත තිබෙන බවට නිරීක්ෂණය වෙනවා. ක්‍රීමශ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබනවා. අප මහජනතාවගේ නිරන්තරයෙන් ඉල්ලා සිටියා විරෝධතාවයන් සාමකාමීව පවත්වන්න ප්‍රචණ්ඩකාරීත්වයට කලහකාරීත්වයට යොමු වෙන්න එපා කියන කාරණය මේ සම්බන්ධයෙන් අතරමඟට දැක්කරුවන් එක් පුද්ගලෙක් වයස අවුරුදු 19ක ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක් ඒ වගේම තවත් පුද්ගලෙක් අතරමඟට ගත්ත වයස අවුරුදු 21ක ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක් තවත් පුද්ගලෙක් අතරමඟට ගත්ත වයස අවුරුදු 24ක ඔහු පෞද්ගලික ආත්මික භාෂා පරිවර්තකයෙක් වශයෙන් කටයුතු කරනවාට මම දැනගන්න ලැබිලා තින්නේ ඔහු ජාල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. වර්තමානයේ මෙරට තරුණ ප්‍රජාවට අවශ්‍ය වැත්තේ ප්‍රචණ්ඩකාරීත්වයේ පැතිරවීම නොව ඔවුන්ගේ අනාගත සැලසුම් ඉටු කර ගැනීමට අවැසි පසුබිමක් සාමකාමී අරගලයකින් ඇති කර ගැනීම බව ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහතා පෙන්වා දෙයි. පෞරාණික ගොඩනැගිල්ලක් වූ ජනපති මැදුරට කිසිදු හානියක් නොකිරීම කෙරෙන් එය මැනවින් පිළිඹු වෙයි. තරුණ ප්‍රජාවගේ ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන යූ.ආර්. සිල්වා මහතා ජනාධිපතිවරයාගේ ඉවත්වීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි මතයක සිටියා. ඒ මතය සාක්ෂාත් කරගන්නට ඔවුන් ජනාධිපති මණ්ඩලය සහ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරමින් එහි හැසිරුණු ආකාරය සම්බන්ධව එතනට ගිහිල්ලා ඒකෙදී ඔවුන්ට එම ස්ථානයට ඇතුළු වීමෙන් පසුව කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් නොකර ඒ රටේ පෞරාණික ගොඩනැගිල්ලක් ඒක මේ ජනාධිපතිතුමා හැදපු එකක් නෙමෙයි. ඒක අපේ රටේ ප්‍රධාන නායකයාට තිබුණු ඒ ගොඩනැගිල්ලට ඔවුන් ඇතුළත් වෙලා ඒකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන ඔවුන් එහි විනෝදවත් වෙන ගමන් ඒවට කිසිදු හානියක් නොකිරීම සඳහා ඔවුන් පාලනයෙන් කටයුතු කරපු එක ඉතාම විශිෂ්ටයි. ඒක ප්‍රශංසනීයයි. ජනතාවගෙන් එල්ලවන විරෝධය අවබෝධ කොට නොගෙන තවදුරටත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජයේ කටයුතු කළහොත් රට තුළ ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය විය හැකි බව හිටපු ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. මීළඟට ප්‍රමුඛ පුවත. ඔබට ඔබගේ ව්‍යාපාර හෝ රාජකාරී වගකීම් ඕනෑම ස්ථානයක සිට ඉටු කිරීමට හැකි නම් මහජන බැංකුවේ අන්තර්ජාල ව්‍යාපාරික බැංකු කරන පහසුකම් ඔබගේ වගකීම් ඕනෑම තැනක සිට සපුරන්න. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකාවේ ජනතාව මේ වන විට බලවත් පීඩාවන් රැසක් අත්විඳිමින් සිටින බව ප්‍රධාන පෙළේ විදෙස් මාධ්‍ය රැසක් පෙන්වා දෙයි. ඉකුත් කාලයේ එම මාධ්‍ය ප්‍රධාන පුවතක් ලෙස නොවුවත් විටින් විට ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය. ඊයේ මෙරට සිදු වූ දැවැන්ත ජන අරගලය පිළිබඳව එම මාධ්‍ය මේ වන විටත් ප්‍රධාන පුවතක් ලෙස තොරතුරු වාර්තා කරමින් සිටී. ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ප්‍රධානතම ඉල්ලීම වී ඇත්තේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය වෙනස් විය යුතුය යන මතය බව එම මාධ්‍ය පෙන්වා දෙයි. ඉන්දියාවේ සෑම මාධ්‍යයක් ඔස්සේම මෙන්ම CNN, BBC, අල් ජසීරා, NHK, AFP, සින්හුවා ඇතුළු ලොව රටවල් රැසක ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් පුවත් වාර්තා කෙරෙමින් පවතී. ජනපති මැදුර, අගමැති මැදුර හා ජනාධිපති ලේකම් කාර්යාලය ජනතාව අත්පත් කරගත් ආකාරයේ දැක්වෙන ඡායාරූප හා වීඩියෝ රැසක්ද ප්‍රචාරය වෙමින් පවතී. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. රටේ පවතින අර්බුදකාරී හා ආන්දෝලනාත්මක සිදුවීම් කෙරෙහි ජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමුව ඇති පසුබිමක සෞඛ්‍ය ගැටලු කෙරෙහි යොමුවන අවධානය අඩුවීම සෞඛ්‍ය ගැටලු වැඩි කිරීමට ඉවහල් වනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඩෙංගු, කොවිඩ්, මී උණ හා ජලබීතිකාව යන රෝගවලට ලක් නොවී සිටීමට ජනතාව දක්වන සැලකිලිමත් බවද බෙහෙවින් ඉවහල් වෙයි. ඒ හේතුවෙන් රෝගවලින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පිළිවෙත් කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කරන්නයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. විදෙස් පුවත්
ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන පරිදි ඇමරිකාව සහ චීනය අතර සම්බන්ධතාව පවත්වාගෙන යාමට ප්‍රයත්න දරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි ලින්කන් මහතා පවසයි. ඔහු හා චීන විදේශ අමාත්‍ය වැන් ගී අතර හමුවක් ඊයේ ඉන්දුනීසියාවේ බාලි දූපතේදී පැවැත්විනි. එම හමුව පැය 5කට අධික කාලයක් පැවති බව වාර්තා වේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව චීන සහ ඇමරිකානු රටවල ප්‍රධාන පෙළේ හමුවක් මෙලෙස සිදු කෙරුණේ ප්‍රථම වරටයි. මෙහිදී චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ චීනයේ ස්වාධීනත්වයට ඇමරිකාව ගරු කළ යුතු බවයි. චීනය රුසියාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඇමරිකාව කනගාටුවට පත්වන බව ලින්කන් මහතා ප්‍රකාශ කර තිබේ. මෙම හමුව සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන ප්‍රධාන පෙළේ විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා ඇමරිකාව අතර පවතින නොගැලපීම් හැකිතාක් කළමනාකරණය කර ගැනීම සඳහා දෙරට දරන ප්‍රයත්නයක් ලෙස එය සැලකිය හැකි බවයි. ඩොනෙට්ස් ප්‍රදේශයට රුසියානු හමුදාව එල්ල කළ රොකට් ප්‍රහාර වලින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. මහල් නිවාසයක්ද විනාශ වී තිබේ. එහි විශාල පිරිසක් සිරවී ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර තවදුරටත් යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 400කට ආසන්න මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකාව එකඟතාව පළ කර තිබේ. ජපානයේ අගමැති ශින්සෝ අබේගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් ජපාන පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇතැයි එරට පුවත් වාර්තා පවසයි. වෙඩි තැබූ පුද්ගලයා එම තුවක්කුව නිපදවා ඇත්තේ එකවර උණ්ඩ 6ක් එල්ල කළ හැකි පරිදිය. ඝාතකයා දැනට මාස ගණනාවකට පෙර සිටම අගමැතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව හෙළිව ඇත. පුපුරන ද්‍රව්‍ය යොදාගෙන එම ඝාතනය සිදු කිරීමේ සැලසුමක්ද ඔහුට තිබී ඇතැයි හෙළිවේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ දායකත්වයෙන් දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේ කව්පි වගා කිරීමේ ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මකයි. ඒ අනුව අතහැර දමන ලද කුඹුරු අක්කර 5ක ප්‍රදේශයක් කව්පි වගා කෙරේ. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු කර්නල් මේජර් ජනරාල් චන්නවීර සූරිය මහතාගේ උපදෙස් පරිදි ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය ආදයි. ඕස්ට්‍රේලියාව ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 364කි. ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම වෙනුවෙන් අද දිනය නිමවන විට කඩුළු 6ක් දැවී ලකුණු 431ක් රැස් කරගෙන සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී වාර්තාවක් පිහිටුවීමටද සමත්ව ඇත. ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ඉනිමකදී පිටිකරුවන් 5 දෙනෙකු අර්ධ ශතක රැස් කළ ප්‍රථම අවස්ථාව ලෙස එම වාර්තාව ක්‍රිකට් ඉතිහාසයට එක්ව තිබේ. නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ කමිදු මෙන්ඩිස් අර්ධ ශතක රැස් කරමින් එම වාර්තාවට දායක වූහ. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 118ක් ලබා සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මෙරට කුරුඳු කර්මාන්තයේ නියුතු වූවන්ට සිය කර්මාන්තය ප්‍රවර්ධනය කර ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය නව ව්‍යාපෘතියක් හඳුන්වා දෙයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහායද ඊට ලැබේ. ඒ අනුව කුරුඳු කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයින්ට ලංකා කුරුඳු සංගමයේ සමාජිකත්වය ලබා ගැනීමට මේ වන විට අවස්ථාව සලසා දී තිබේ. ඒ පිළිබඳ වැඩි තොරතුරු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ලබාගත හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U-Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න.
ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවට අනුව මේ වන විට ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 356.82ක් ලෙසයි. විකුණුම් මිල රුපියල් 367.66කි. යුරෝ එකක ගැනුම් මිල රුපියල් 360.97කි. විකුණුම් මිල රුපියල් 375.25කි. රුපියල් 2.61ක් ලෙස ජපාන් යෙන් එකක ගැනුම් මිල සටහන්ව තිබේ. විකුණුම් මිල රුපියල් 2.72කි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ඊයේ සිදු සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක්ම හෙලා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ජනපති හා අගමැති ජනතා විරෝධය නොතැකුවහොත් භයානක තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවට හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්. මෙරට අර්බුදයේ විදෙස් ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්වේ. ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන්නේ ඉන්දිය ජාතික කොංග්‍රසයෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්. උතුරේ මගින්ගේ ප්‍රවාහන ගැටලු අඩු කිරීමට නව කාර්යාල දුම්රිය ගමන් වාර. ඉන්දිය ණය ආධාර යටතේ ලද පොහොර තොගයක් ගොඩ බෑම දැන් සිදු කෙරේ. චීනය හා ඇමරිකාව අතර ඊයේ පැවති හමුව දෙරටේ නොගැලපීම් කළමනාකරණයට දරූ ප්‍රයත්නයක් බවට මත. ඔස්ට්‍රේලියාව සමග දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් ඉතිහාස පොතට වාර්තාවක්. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. සවස ප්‍රවෘත්ති සමත්යි.